හරි අපි ඉස්සරලාම ගෙදර වැඩ ටික සාකච්ඡා කරලා ඉමු ඈ. දවල්ට මම පැයයි පන්ති කරලා සතිය දවසක් දාන්නත් බැරි වුණා. අද අපි සාකච්ඡා කරලා ඉමු. ගෙදර වැඩ ගණන් පහක් තියෙනවා ඈ. වෘත්තයක වර්ගඵලය අපි එදා හෙව්වේ. හරි. ඒ ගණන් පහ ඉක්මනට හදලා අපි පාඩමට යමු. හරි. බලමු එහෙනම් මේ ගණන් පහට උත්තර ටික අපි හදලා. වෘත්තයක වර්ගඵලය. අපි දන්නවනේ සූත්‍රය 5r වර්ගය. 5r වර්ගය. හරි. පළවෙනි එකට යමු. 5r වර්ගය. මේ බලන්න. පළවෙනි එකේ අරය 7යි. මේ අරය 21යි ඈ. ඒතර අපි ලියන්නේ 7න් 22 21 වරක් 21. 5r වර්ගය 7න් 22යි 21 වරක් 21යි මෙයාව කැපෙනවා 3යි. දැන් අපි මේ ටික ගුණ කරන්න ඕන. 22 වරක් 3 66යි. මම මෙතනම ගුණ කරනවා. 66 ගුණ කරනවා 21කින්. 66 ගුණ කරනවා 21කින්. 1 වරක් 6 6යි 6යි. දෙවරක් 6 12න් 2 දැම්ම එකක් ඉතිරි. දෙවරක් 6 12යි 1යි 13යි. 6යි 8යි 3යි 1යි වර්ග සෙන්ටිමීටර් 1386යි. හරි. අද අපි අලුත් පාඩමකට යනවා. මේක අපිට තව පොඩ්ඩයි අභ්‍යාසය සාකච්ඡා කරන්න විතරයි තියෙන්නේ. හරි. උත්තර හරිද බලන්න. දැන් මම එක හදන්නම් ඉන්න එපා. ඒක කිසිම තේරුමක් නැහැ. මම දැන් මකනවා. මම මේ උත්තරේ විතරක් කියන්න ඕන ගානේ හදලා පෙන්නන්නේ වැඩි හොඳට. වැඩි වෙලා තියන්නේ මකනවා ඈ. හරි. නැත්නම් උත්තර ටික විතරක් කිව්වනම් ඒත් ඇති. හරි. දෙවෙනි ගාන 5r වර්ගය. 7න් 22 28 වරක් 28. 28 වරක් 28. හරි. කැපෙන්නේ 7 වරක් 1යි 7 වරක් 4යි. 22 වරක් 4 88යි. 88 ගුණ කරන්නේ 28න්. 88 ගුණ කරන්නේ 28න් 8 වරක් 8 64න් 4 දැම්ම 6ක් ඉතිරි 8 වරක් 8 64යි 64යි 6යි 70යි දෙවරක් 8 16න් 6 දැම්ම එකක් ඉතිරි දෙවරක් 8 16යි 1යි 17යි 2464යි දෙවෙනි ගානට උත්තරය 2464යි 2464යි. හරි. මම ගිය සතියේ වීඩියෝ එක ඔයාලට දැම්මේ. ඒ නිසා හිටපොඩත් කෙනෙකුට උනත් පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් හරියටම 2464යි. ඒකත් ඉක්මනට මකනවා මම. හදන ක්‍රමේ ටක් ගාලා දානවා උත්තරේ තමයි කියන්න ඕනේ. හරි. තුන්වෙනි ගාන. විස්කම්භය 28යි. විස්කම්භය 28යි නම් ඉතින් අරය 14යි. අරය 14යි. විස්කම්භයේ දාලා වෘත්තයක වර්ගඵලය හොයන්නේ නැහැ අපි. අරය 14යි. 2යි 44 14යි. වර්ග සෙන්ටිමීටර් 616යි. वर्ग सेंटीमीटर 616යි. ඊගාව ගානේ නම් r සමානයි 35යි. අරය 35යි ඊළඟ ගානේ. අරය 35යි. මම මේ මකන්නේ ළමයි අමාරු නැති නිසා. බොරුවට මන් ලියනකොට පොතේ ලියා ගන්න අවශ්‍ය නැහැ. හරි? එතකොට ඉතින් හැමදාම ඔය ලියන්න තමයි වෙන්නේ. දැන් හදන්නයි ඕනේ. r සමානයි 35යි. එතන අපි දාන්නේ 7න් 22 අරයනේ 35 වරක් 35ම දැම්මා. දැන් මේක ලියාගෙන තේරුමක් නැහැ. 7 වරක් 1යි 7 වරක් 5යි. 22 වරක් 5 110නේ. 110 35න් ගුණ කරා නම් හරි. 5 වරක් බිඳුවයි 5යි 5යි. 3 වරක් බිඳුවයි 3යි 3යි. බිඳුවයි 5යි 8යි 3යි.
වර්ග සෙන්ටිමීටර් 3850යි. वर्ग सेंटीमीटर 3850යි. හරි දුලන්ජි දැන් ඕනේ නැහැ පස්සේ මම ඇඩ් කරන්නම් ඈ. හරි දැන් ගැටලුවක් නැහැ නේ. හරි. මම දුලන්ජි එක WhatsApp එකට මැසේජ් එකක් එවන්න. හරි. अंतिम गान විස්කම්භය 35යි. විස්කම්භය 35යි නම් අපි දාන්නේ විස්කම්භය දාලා බෑ. විස්කම්භය දාලා බෑ. අපි දාන්න ඕනේ අරය. හරියටම දෙකට බෙදෙන්නේ නැත්තම් අපි මෙහෙම බෙදීමේ දෙක කියලාම දානවා කියලා ඉගෙන ගත්තා. හරි. හරියටම දෙකට බෙදුනේ නැත්තම් බෙදීමේ දෙකම දානවා. දැන් අපි සුළු කිරීම පටන් ගමු. මෙයාට මෙයා කැපිලා 5යි. මෙයාට මෙයා කැපිලා 11යි. අය කවුරුවත් දෙකට බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම කරන්න. 11 වරක් 5 55යි. 55 35න් ගුණ කරමු. 55 35න් ගුණ කරා. 5 වරක් 5 25යි. 5 වරක් 5 25යි 2යි 27යි. 3 වරක් 5 15යි. 3 වරක් 5 15යි 1යි 16යි. 5යි 2යි 9යි 1යි. හරි 1925 දෙකට බෙදමු. 1925 එකට නෑ. 19ට දෙකේව 9යි. 18යි එකක් ඉතිරි. 12ට 6යි ඉතිරි නෑ. 5ට 2යි එකක් ඉතිරි. 10ට 5යි. 962.5යි වැඩ කටයුතු ඉවරයි. 962.5යි වැඩ ටික ඉවරයි ඈ. ගෙදර වැඩ ටික ඉවරයි. හරි. දැන් අපි යනවා ඊළඟ අදියරට. මේක ඉවර කරලා අපි අභ්‍යාසය ගණන් ටික ටක් ගාලා හැදුවා. අලුත් පාඩමට යනවා ඈ. හරි. ලියන්න. මේ ටික ඉවර නම් ලියන්න. වෘත්තයක වර්ගඵලය වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 154කි. වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 154කි. වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 154කි. අරය සොයන්න. වෘත්තයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 154කි. අරය සොයන්න. හරි. බලමුද අපි ඔක අරය හොයන විදිහ සාකච්ඡා කරමු බලාගන්න. හරි. මේකයි ක්‍රමය. අපි දැන් අර විදිහට ලියනවා මේ 5r වර්ගය සමාන කරනවා 154ට. අපි වෘත්තයක පරිධිය පාඩමෙත් මෙහෙම කරා. එතකොට අපි සමාන කරේ 2.5r. නැත්තම් 2.5r නේ. දැන් වර්ගඵලයක් නිසා වර්ගඵලය වෙන සූත්‍රය තමයි ගන්න ඕනේ. හරි. 5r වර්ගය සමානයි 154යි. දැන් මොන අපි ගාන හදමු. 7න් 22. r වර්ගය. ඒ අරය අපි දන්නේ නැහැ. අරය දන්නේ නැති නිසා rම දැම්මා 154යි. දැන් හරි ලේසි ක්‍රමයක් තියෙනවා. හරි. අපිට මේ බෙදීමේ 7 අයින් කරන්න දෙපැයි. මේ 7 අයින් කරන්න දෙපැත්තම 7න් ගුණ කරනවා. ආය මේ 22 අයින් කරගන්න දෙපැත්තම 22කින් බෙදනවනේ. ඊට වඩා ලේසි ක්‍රමයක් මම කියන්නම්.
අපිට තියෙනවා මේක මේ 10 ළමයිටත් කියලා දෙනවා. ඔයාලා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තේ 15 කෙනෙක් හිටියොත් එයා එහා පැත්තේ උඩට ಗುಣ වෙන්නේ. හරස් ගුණිතය කියලා අපි ඒකට කියන්නේ. කතිරට ಗುಣ වෙන්නේ. මෙයා යන්නේ කොහාටද? උඩට. උඩ කෙනා යන්නේ කොහාටද? පහළට. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් මේ r වර්ගය සමානයි මේ 7 15නේ. 15 කෙනා යන්නේ උඩට. 15 කෙනා යන්නේ උඩට. උඩ කෙනා යන්නේ පහළට. හරි? උඩ කෙනා යන්නේ පහළට. ඒතර හරීම ලේසියෙන් ගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලා කල්පනාවෙන් සුළු කිරීම කරගන්න වෙයි. මෙයාට 1යි හරියටම මෙයාට ඒ වගේ කට්ටිය 7යි. හරි? 7 වරක් 7 7 වරක් 7 මම ඕන්නම් මෙහෙම ලියන්නම්. 49 දාන්නත් පුළුවන්. 7 වර්ගය දාන්නත් පුළුවන්. මම 49 දාන්නම්. 49යි. එහෙනම් r කියන්නේ 49 වර්ගමූලය. පයිතගොරස් සම්බන්ධයෙන් එහෙම කියලා දුන්නේ. r වර්ගය 49 නම් r සමානයි 49 වර්ගමූලය. ඒ කියන්නේ 7යි. 7 වරක් 7නේ 49. එහෙනම් උත්තරේ 7යි. හරි. හදමු බලන්න පළවෙනි ගාන. හරි. අපි ඊළඟට ලියන්න මෙහෙම ලියන්නකො. වර්ගඵලය වර්ගඵලය 962 හමාරයි. වර්ගඵලය 962යි භාගයයි. 962යි භාගයයි. චුට්ටක් පේන අඩුයිනේ දුර කෑල්ල. 962යි භාගයයි. හරි. අපි මෙයාගේ අරය හොයන්න යන්නේ. මාත් එක්කම ගාන හදමු. 962 හමාරයි. හරි. ලියන්න හැමෝම 5r වර්ගය සමානයි.
962යි භාගය ලියන්නේ දන්න කෙනෙක් නම් 962යි භාගය ලියන්නේ නැහැ. ඇයි මේක ළමයි මිශ්‍ර සංඛ්‍යාවක්නේ. ගණන් හදද්දී අපට ඕනේ විෂම භාග. එහෙනම් අපි මේක නැවත හදමු. 962 දෙකෙන් ගුණ කරන්න ඕනේ. 962 දෙකෙන් ගුණ කරලා මේ එක එකතු කරන්න එපා. 1925 බෙදීම 2යි. 1925 බෙදීම 2යි. කොහොමයි එන්නේ? හොඳද? 962 හමාර විෂම භාගයක් කරොත් 1925 බෙදීම 2යි. හරි. දැන් එහෙනම් ඔන්න අපි ගාන හදමු. 5 කියන්නේ 7න් 22යි. දැන් තමයි වැඩි අමාරු හරියට එන්නේ. r වර්ගය 1925 බෙදීම 2යි. දැන් කල්පනාවෙන් සුළු කිරීම කරන්න ඕනේ. මේ 7 යන්නේ කොහාටද? මේ 7 යන්නේ උඩට. 22 යන්නේ කොහාටද? පහළට. එහෙනම් ඔන්න r වර්ගය 1925 ගුණ කිරීම 7. 7 උඩට බෙදීම 22 මේ දෙකක් ඉන්නවා. 22යි 2යි. දැන් ඉතින් බොහොම කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ඇයි මේවා දැන් සුළු කරගන්න ඕන ළමයි කොහොම හරි. මේක දෙකෙන් නම් බෙදෙන්නේ නැහැ. අගට පහ තියෙන කෙනෙක් කවදාවත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. මේ වගේ ගණන් බෙදෙන්නේ මෙයාලගේ. එක්කෝ ළමයි මේවා 11න් බෙදෙන්නේ. එක්කෝ 22කින් බෙදෙන්නේ. හරි. ඒ වගේ අපිට හිතන්න මොකද එක්කෝ දෙකෙන් බෙදෙන්නේ. එහෙම දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. එහෙනම් මට හිතනවා මේක 11න් බෙදෙනවද කියලා බලන්න. මොකද 22කින් බෙදෙනවා නම් දෙකෙනුත් බෙදෙන්නේ අපි බලමුකෝ මේක 11න් බෙදෙනවද කියලා. 11න් බෙදනොත් වැඩේ ටිකක් හරි. 1925 11න් බෙදෙනවා නම් අපිට ගාන හදන්න පොඩි ඉඟියක් ලැබෙනවා. බලමුකෝ බෙදෙයිද කියලා. එකට නෑ 19ට එකයිනේ. 11යි 9ක් ඉතිරි 9ක් නෙමෙයි 8ක් ඉතිරි 8ක් ඉතිරි 82ට 11 ඒව 7යි 77යි 5ක් ඉතිරි 55ට 5යි. හරිනේ 175යි. ඔන්න සුළු කිරීමේදී තමයි අපිට මේ ගාන වර්ධින්නේ. ඒ කියන්නේ මේකට 2යි. මේකට 2යි. හරි. තව චුට්ටක් ඉදිරියට යන්න. ලේසි ක්‍රමයකුත් තියෙනවා. පහළට එන්නේ නම් 4. අය ඒක ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. පහළට 4නේ. උඩට එන ගාන තමයි දැන් බලන්න ඕනේ. උඩට එන්නේ 175 වරක් 7. මම ඒකත් ගුණ කරලා පෙන්නන්නම්කෝ. 175 7ෙන් ගුණ කරන්න. 7 වරක් 5 35යි. 3ක් ඉතිරි. 7 වරක් 7 49යි. 49යි 3යි 52න් 2 දැම්ම 5ක් ඉතිරි. 7 වරක් 1 7යි. 7 වරක් 1 7යි. 7යි 5යි 12යි. 1225 උඩට එන්නේ. 1225 උඩට එන්නේ. හරි. ළමයි මෙතන මෙයත් වර්ග සංඛ්‍යාවක් මෙයත් වර්ග සංඛ්‍යාවක්. ඒතර අපිට ලියන්න මෙහෙමයි. r සමානයි මේක බෙදන්න එපා. මෙහෙම තියෙද්දිම
මේ දෙන්නගේ වර්ගමූල ගන්නවා. හරි. මෙහෙම තියෙද්දිම මේ දෙන්නගේ වර්ගමූල ගන්නවා. හරි ඔන්න පටල ගන්න එපා වැඩේ. චුට්ටක් අමාරු ගාණක් තමයි මම මේ කියලා දෙන්නේ. මේක බෙදන්න අමාරුයි ළමයිට. නමුත් අපි ඉතින් මේ වගේ ගාණු අහගන්න වෙනවා. දැන් මේක බෙදීම ප්‍රශ්නයක් නෑනේ. 11 වරක් 2යි 11 වරක් 175යි. මේ දෙන්න ගුණ කරා මේ ගාණ ආවා 15ට 4 ආවා. හරි ඕනම කෙනෙක් මට කියයි 15ට ආපු 4 උත්තරේ දන්නවා. 15ට ආපු 4 උත්තරේ 2යිනේ වර්ගමූලය. 4 වර්ගමූලය 2යි. එතකොට මේ උඩට ආපු කෙනාගේ නේද වර්ගමූලය අපිට හොයන්න ඕනේ. මේ උඩට ආපු කෙනාගේ වර්ගමූලය ගන්න ඕනේ. දැන් ඕකේ වර්ගමූලය හොයන්න ක්‍රමයක් නම් කියලා දීලා තියෙනවා 8 පන්තියේදී. දැන් ඒක ඔයාලට මතකද දන්නේ නැහැ. මම ඒක චූට්ටක් මතක් කරන්නම් ඕන නම්. හරි. අග ඉලක්කම් දෙක බලමු. නැත්නම් අග ඉලක්කම බලමු. පහනේ. අග ඉලක්කම පහ නම් හරි. අපි දන්නවා උත්තර එකක් 5 එන්න ඕනේ. මුල ඉලක්කම් දෙක බලනවා 12නේ. 12 වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. 12ට අඩු වර්ග සංඛ්‍යාව 9. හරි 9 උත්තරේ 3යි. ඕකට එන්න ඕනේ 35. ඒක ඉතින් හොයාගන්න වෙනවා ළමයි 35යි. එහෙනම් උත්තරේ 35 බෙදීම 2යි. 35 බෙදීම 2යි. හරි. මේක ලොකු ගානක් මේ වගේ ගණන් විභාගෙට එන්නේ නැහැ. හරි. ලේසි ගානක් එනවා නම් එන්නේ අපි දැන් ඊගාවට හදමු ලේසි ගානක්. උත්තරේ 35 බෙදීම 2යි මම දන්න විදිහට නම් මේක අමාරුනේ මෙච්චරයි. අමාරු උනේ මෙයාගේ වර්ගමූලය හොයන්න විතරයි. හරි? හරි විභාගෙට මෙච්චර ලොකු ගණන් එන්නේ නැහැ. එන්නේ කුඩා ගණන්. එතකොට ඔයාලට වර්ගමූල නිකම්ම හෙව්වෙලා කියන්නේ. දැන් මට ඕන මේ ගාන හදපු ක්‍රමේ. හරි මේකේ වර්ගමූලය මම දුන්න කියලා හිතා ගන්න 35යිනේ. හරි. දැන් ලොකු ගණන් වල වර්ගමූල ඇත්තටම ළමයි මතක නැහැනේ. හැබැයි ක්‍රමයක් අටේ තියෙනවා. හරි. හදාගන්න. 35 බෙදීම 2යි. ඕනනම් 35 දෙකට බෙදලා උත්තරේ ලියන්නත් පුළුවන් ඔයාලට. 35 බෙදීම 2යි. ඒකෙන් පුළුවන් 35 දෙකට බෙදා ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. හරි. 35 දෙකට බෙදා ගන්නයි තියෙන්නේ. අපි ওই ක්‍රමයට දැන් ගණන් ටිකක් හදලා එමු. හරිනේ. තිරක්ෂ මොකද්ද මැසේජ් එකක් කියලා තියෙන අනේ පළ කියලා. නෑ තිරක්ෂ කාටද යන්න කිව්ව අනේ පළ කියන්නේ. හරි නේද? හරි පුතේ අපි එහෙනම් දැන් මේ අභ්‍යාසයට යන්නේ. මම දැන් ඔයාලට අභ්‍යාසයක් දෙනවා. මම ඔය කියලා දුන්නු ගණන් දෙකක් තියෙනවනේ. ඕකේ ක්‍රමේ එකයිනේ. අර සුළු කරද්දි පොඩි වැරදීමක් වෙන්න පුළුවන්. අපි ඒව තමයි දැන් හදාගන්න ඕනේ. හොඳද? හරි. දැන් ඔයාලා එහෙනම් හොඳ ළමයි වගේ මෙන්න මේ ගණන් ටික දැන් තනියම හදන්න ඕනේ. ඔයාලට දැන් අභ්‍යාස මාලාව පේනවා. ඒකේ ඔක්කොම නෙමේ හදන්නේ. ප්‍රධාන අංක 2. ප්‍රධාන අංක 2. ප්‍රධාන අංක 2 පේනවනේ. පහත දැක්වෙන වර්ගඵල සහිත වෘත්තවල අරය ගණනය කරන්න. හරි. ඔන්න ගණන් 3ක් තියෙනවා. ප්‍රධාන අංක 2 හදන්න.
ගණන් තුනේ වර්ගඵලය හදි වර්ගමූලය හදි කල්පනාවෙන් ඈ. සුළු කරද්දී ඒව තමයි ඉගෙන ගන්න ඕනේ. තනියම කරන්න යන වලට ඕවනේ ඉතින් කොහොමද විභාගෙට. අපි දැන් අභ්‍යාස මාලාව එක දිගට හදලා අවසන් කරනවා වැඩේ. පළවෙනි ගණන හදන්න ඕන අපි ඒක හදලා ඉවරයි. හරි. ප්‍රධානාංක දෙකේ ගණන් 3යි තියෙන්නේ. කාලය නම් ප්‍රමාණවත් කියලා හිතනවා. අපි දැන් බලමු. මම ඔන්න මේක අයින් කරනවා. ඔයාලා ගාච්චු පොතක් ඇතිනේ. හරි. අපි දැන් ওই ගණන් තුන හදලා බලමු. හරි. හදලා අපි ඊළඟ කොටසට යන්න. ඊළඟ ගානට යන්න. කවුරු හරි මේකේ වැඩ ඉවර නම් එයාට ප්‍රධානාංක 3 වැඩ පටන් ගන්න පුළුවන් ඈ. ප්‍රධානාංක 3 වැඩ පටන් ගන්න පුළුවන්. හරි. දැන් බලමු මෙයා මේකේ මේ වර්ගඵල හොයන කතාව තමයි අමාරු. බලමුකෝ අපි. පළවෙනි එක 616යි. ඒ නිසා මම මෙහෙමම හදනවා ඈ. 7න් 22 r වර්ගය 616. 7න් 22 r වර්ගය 616. r වර්ගයනේ ඕනේ. එහෙනම් 616 ගුණ කිරීම 7 බෙදීම 22. මේක එක්ක 11න් බෙදෙන්නේ නැත්නම් 22න් බෙදෙන්නේ. 11න් බෙදෙනවා නම් උඩ ඉන්න කෙනා දෙකෙන් බෙදෙන්නේ නැති කෙනෙක් හිටියොත් තමයි 11න් බෙදෙන්නේ. දැන් මේක දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් මේක 22න්ම බෙදෙයි. 22න්ම බෙදෙයි. 616 22න් බෙදලා බලමු. 61ට 22ව 3ක් නැහැ. 22ව 2යි තියෙන්නේ. 44යි. හරි? 44යි. 11න් 4ක් ගියපුවාම 7යි 1යි 6යි. 176ට 22ව 8යි. 22ව 8යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 8. මෙතෙන්ට එන්නේ 8. හරි? 28 8 නෙමෙයි 28 එන්නේ. r වර්ගය කියන්නේ 28 වරක් 7. 28 වරක් 7 ගුණ කරගමු. 28 වරක් 7 196යි. 196යි. r කියන්නේ 196 වර්ගමූලය. ඉතින් 196 වර්ගමූලය කියනකොට අපට මතක් වෙන්න ඕනේ 14. 14 වරක් 14 තමයි 196. 15 සරක් 5 15 සරක් 15 225යි. 14 වරක් 14 196යි. හරි. ඒකේ වැඩ ඉවරයි. පළවෙනි ගාන උත්තරය 14යි ඈ. හරි. අපි දෙවෙනි ගානටත් යමු. මේක ඉක්මනට හදාගන්න අඩුපාඩු. දෙවෙනි ගානට එන්න ඕනේ 1380. ඈ? බලාගෙන ලිවීම නම් එච්චර සාර්ථක නෑ හැබැයි.
මේකේ අමාරු දෙයකට තිබෙන්නේ වර්ගමූලය වෙන කොටස විතරයි. අය වෙන ඒවා කිසි දෙයක් අමාරු නෑ බෙදා ගන්න. මේවා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊවදී ඇත්තටම මේ උගන්වන්න දෙයක් නෑ. සර් 11න් බෙදුවලා කමන්නේ නැද්ද? 11න් බෙදලා කමන්නේ 11න් බෙදලා ආපහු දෙකෙන් බෙදන්න වෙනවා. 11න් බෙදලා ආයෙ පස්සේ දෙකෙන් බෙදන්න වෙනවා. ඒ කියන්නේ 22න් තමයි බෙදන්නේ. හාසි. 11න් බෙදලා දෙකෙන් බෙදුවා කියන්නේ බෙදලා තියෙන්නේ 22කින්. 11 සරත් 2 22යි. හරි නකුවා 1386 7 උඩට 1386 ගුණ කිරීම 7 බෙදීම 22. මේකත් බලපු ගමන් පේනවා 22කින් බෙදෙනවා. යකට 6නේ. නැත්නම් මේක දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් මේක 22කින් බෙදෙනවා. 1386 22කින් බෙදමු. 11න් බෙදන්න ඕන 22කින් බෙදමු. 138ට 6යි. 132යි. හරි. 6ක් ඉතිරි 66ට 3යි. මෙතෙන් එන්නේ 63යි. 63 වරක් 7. 63 වරක් 7. අපෝ ලේසි. 441යි. 441 වර්ගමූලය 21යි. 400යි කියන්නේ 20යිනේ. 441යි කියන්නේ 21යි. ඔයාලා වර්ග සංඛ්‍යාවේ චුට්ටක් මතක 18 අඩු ටිකවත් අඩුම තරමින් පොඩ්ඩක් මතක තිබ්බොත් වැඩි ලේසියි ඈ. ඒක එච්චර අමාරු නෑ මතක තියාගන්න. දෙතුන් පාරක් ලියනකොට අපිට ඕක නිකම්ම පොඩ්ඩක් මතකෙට යනවා. කටපාඩම් කරන්න ඕනේ නෑ. හරි. ඊළඟ ගණන මම අර කියලා දුන්නු ගාන භාග ගාන 38මාරයි. ඕක තියෙන්න ඕනේ 77 බෙදීම 2යි ඈ. විෂම භාගයක් කරපුවම 77 බෙදීම 2යි. හරි. එහෙනම් මම ඔන්න ඒ ක්‍රමයට යන්නේ. 77 බෙදීම 2යි. හරි. 77 7 උඩට 2යි 22 15ට. ඔන්න ගාන. ඔන්න ගාන. බලන්නකො මේක 22කින් බෙදෙන්නේ නැහැ. ඇයි මේ 77 කියන දෙකෙන් බෙදෙන කෙනෙක් නෙමෙයිනේ. අන්න මේක බෙදෙන්නේ 11න්. 11 වරක් 2යි 11 වරක් 7යි. 7 වරක් 7 49යි. දෙවරක් 2 4යි. 49 බෙදීම 4 වර්ගමූලය මම කියන මේකට ලේසි ගණන් එන්න කියලා 49 වර්ගමූලය 7යි 4 වර්ගමූලය 2යි 7 බෙදීම 2යි ඕන්නම් 3.5යි කියලා ලියන්න පුළුවන් 7 බෙදීම 2යි ඕන්නම් 3.5යි හරි ලේසි දැන් ඔයාලට අවස්ථාව තියෙනවා ප්‍රධාන අංක 3 වැඩ ඉවර කරන්න. ප්‍රධාන අංක 3. හරි. බෝඩ් එකේ දාන්න ඕනද ඔයාලා ගාව අච්චු පොත් තියෙනවා මම බෝඩ් එකට දාන්න ප්‍රධාන අංක 3. මේ තියෙන්නේ. හරි. පටන් ගන්න ඉක්මනට හදන්න කියවල. ප්‍රධාන අංක 3 ඈ.
හරි. බලමු ගාන ඈ. මෙහෙමයි ඔයාලට කියන්නේ. හොඳද? ඕකේ මුලින්ම කියන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 196ක් වන සමචතුරස්‍රාකාර ආස්තරයක්. ආස්තරයක් කියන අපි හිතන්නකො තහඩුවක් කියලා. නැත්තම් කොළයක් කියලා හිතන්නකො. හරි. මේ වගේ කොළයක් තියෙනවා. සමචතුරස්‍රයක්නේ. මේකේ වර්ගඵලය 196යි. ඔයාලා දන්නවනේ සමචතුරස්‍රයක වර්ගඵලය 196යි නම් පැත්තක දිග යාගේ වර්ගමූලය වෙන්න ඕන. ඒ කියන්නේ 14යි. පැත්තක දිග 14යි. 14 වරක් 14 නේ 196 හැදෙන්නේ. එහෙනම් අරය කොපමණද කියලා අහන්නේ. හරි. විශාලම වෘත්තාකාර ආස්තරයේ අරය. අපි මෙතන හරි මැද ගත්තොත් අපිට මෙන්න මේ වගේ වෘත්තයක් තමයි මේකෙන් කපන්න වෙන්නේ. හරි. ඒ කියන්නේ මේ වෘත්තයේ අරය කියන්නේ සමචතුරස්‍රයේ දිගෙන් භාගයයි. හරියටම දිගෙන් භාගයයි. එහෙනම් මෙයාගේ දිග 14ක් වුණාට මෙයාගේ අරය වෙන්න ඕනේ 7යි. 7ට වඩා විශාල කට්ටිය කපන්න බෑ. තේරුණා නේද? 7ට වඩා විශාල කෙනෙක් කපන්න බෑ. අරය 7යි. විස්කම්භය හැවුවනම් විස්කම්භය 14යි ඈ. හරි. ලියන්න පළවෙනි උත්තරේ බලන්න හරිද කියලා. අරය 7යි. වර්ගඵලය අහන්න. දැන් වර්ගඵලය 5r වර්ගය. 5r වර්ගය. 7න් 22 7 වරක් 7 වර්ග සෙන්ටිමීටර 154යි. වර්ග සෙන්ටිමීටර් 154යි. හරිනේ? ඒක හරි ලේසි ගානක්. දැන් ඔයාලට පුළුවන් ප්‍රධාන අංක 4. ප්‍රධාන අංක 4 රූප දෙකක් තියෙනවා. හරි? පුළුවන් නම් ඔයාලා ඔය රූප දෙකේ අඳුරු කරපු කොටස් දෙකේ වර්ගඵලය හොයලා දෙන්න. හරි. හොඳට හිතලා කරන්න බලන්න. මේක හරිනේ මේක ඊටාම ලේසි. ඔක මම දැන් බෝඩ් එකකින් ඔයාලට දානවා ඊළඟ ප්‍රශ්න දෙක. හරි. ප්‍රධාන අංක 4 රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. ඉක්මනට මේ දෙකේ වැඩි ඉවර කරන්න. ඔයාලට ක්‍රමයක් හිතෙයි මම කියන්නේ. ඔයාලට ක්‍රමයක් හිතෙයි. නැත්තම් මම කියලා දෙනවනේ. එතකොටත් ඉගෙන ගන්න පුළුවන්. නමුත් චුට්ටක් වල ඉස්සර වෙන්න බලන්න. මම ඉගියක් දෙන්නම්. පළවෙනි එක වල හොයන්න තියෙන්නේ ලොකු වෘත්තේ වර්ගඵලය හොයලා කුඩා වෘත්තේ වර්ගඵලය අඩු කරන්න. ඒතරම් රෝදේ වගේ කැලේ වර්ගඵලය ලැබෙනවා. ලොකු කෙනාගේ හෙව්වා කුඩා කෙනාගේ හෙව්වා අඩු කරා. ඒතර දෙවෙනි එකත් වල හිතා ගන්න පුළුවන්. සමචතුරස්‍ර හෙව්වා වෘත්තේ හෙව්වා අඩු කරා. හරි. අය එතනින් එහාට ඉතින් ඉගි දෙන්න බෑ.
බලමුනේ. අයින් කරන බෝඩ් එකෙන්. හරි. පළවෙනි ගාන හදමු. පළවෙනි ගාන. රෝම ඉලක්ක ප්‍රධාන අංක 4 රෝම ඉලක්කම් 1. මෙහෙම කරමු. ඔයාලට මෙහෙම ලියලියා හදන්න පුළුවන් නම් මෙහෙම ලියන්න. විශාල වෘත්තයේ වර්ගඵලය. හරි? කුඩා වෘත්තයේ වර්ගඵලය ලියලා හදන්න පුළුවන්. නැත්නම් මෙහෙම ලියන්න. විශාල වෘත්තයේ වර්ගඵලය මෙහෙම ලියනවා. හරි? 7න් 22යි විශාල වෘත්තයේ අරය කීයද? 14යි. 14 වරක් 14. ඕකෙන් අඩු කරනවා කුඩා වෘත්තේ. 7න් 22යි 7 වරක් 7. නැත්තම් වෙන වෙනම ලියලා අඩු කරන්න පුළුවන් ඈ. ලොකු කෙනාගේ කුඩා කෙනා අඩු කරන්න මේ. 2යි. මට මෙතන ලැබෙනවා 616යි කියලා. මට මෙතන ලැබෙනවා 154යි කියලා. 616න් 154ක් අඩු කරනවා. 6න් 4ක් 2යි. 11න් 5ක් 6යි. 5න් 1ක් 4යි. වර්ග සෙන්ටිමීටර් 462යි. ප්‍රශ්න තිබ්බොත් අහන්න. වර්ග සෙන්ටිමීටර් 462යි. ඔයාලට උන මේ දෙන වෙන වෙනම හොයලා පස්සේ අඩු කරන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෙමෙයි. හදනකොට ගණන් ලේසි බලන්නකො. ඉතින් මේ වගේ ලොකු අමාරුවක් නෑ. හරි. ඊට පස්සේ අපි රෝස පාට ගන්නට සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න ඕන. මම උඩ පේලිය මකනවා. හරි. සමචතුරස්‍රයේ වර්ගඵලය 25 වරක් 25. ඕකෙන් අඩු කරමු වෘත්තයේ වර්ගඵලය. මේකේ අරය 10.5යි. 10 දශම ගණන් මම දාන්නේ නැහැ කියලා මම කියලා තියෙනවා. 10.5වත් මම දාන්නේ 21 බෙදීම 2යි. 21 බෙදීම 2යි. දශම ගණන් දාන එක මට අමාරුයි. හරි. දැන් අපි ඕකේ උත්තරේ හදමු. 25 සරක් 25 නම් ඉතින් කටපාඩම් වගේමනේ. 625යිනේ. 7යි 21යි 3යි 2යි 11යි. 33 වරක් 21. 33 වරක් 21. 33 වරක් 21. 3යි 3යි 6යි 6යි 693 දෙකට බෙදෙනවා. 693 දෙකට බෙදෙනවා. ඒ මෙතන දෙකට බෙදෙන්න එපයි. 693 දෙකට බෙදෙනවා. දෙවරක් 3යි දෙවරක් 4 8යි එකක් ඉදිරි දෙවරක් අය 12යි එකක් ඉදිරි 0.5යි 346යි 0.5යි. ඉතින් ආයමන් ළමයි අලුතෙන් පොඩි ළමයිට වගේ 693 දෙකෙන් බෙදෙන විදිහ කියලා දෙන්න ඕනේ නෑනේ. 693 දෙකෙන් බෙදා ගන්න එන්නේ මේක. 346යි 0.5යි. හරි. කියලා දෙන්න ඕනේවා තියෙනවා ළමයිට. දැන් ඉතින් 625යි දශම බිංදුවෙන් 346යි දශම 5ක් අඩු කරමු. 10න් 5ක් 5යි. මෙතන 4නේ. ඊළඟ 14න් 6ක් ගියපුවාම 8යි. මෙතන 1නේ. 11න් 4ක් 7යි. මෙතන 5නේ. 5න් 3ක් 2යි. वर्ग सेंटीमीटर 278යි 0.5යි. බලන්න අඩු කිරීම වැරදිලා නම් මට කියන්න. वर्ग सेंटीमीटर 278යි 0.5යි. අභ්‍යාස මාලාව අවසන් කරන්න තියෙන අන්තිම ගාන. මෙන්න මේක හොඳ ගානක් ඈ.
මේක සාමාන්‍ය පෙළ විභාගෙට පවා අහනවා සමහර අවුරුදු වල. කියන්නේ ඔය ගන්න නෙමෙයි ඔය අදහස තියෙන ගණන් අහනවා. හරි. ඉක්මනට ඔක හදාගන්න එහෙනම්. එහෙනම් මෙන්න අපේ අන්තිම ගාන. පේනවනේ ප්‍රධාන අංක 5.
හරිනේ. හදලා පිළිතුරු දෙකක් එවලා තියෙනවා. අපි බලමුද එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා. හොඳ ගාණක් මේක. හරි. බලමු. මෙහෙමයි ඔය ගාණ හදන ක්‍රමය. හරි ඉවරයි කියලා දානවා. බලමු උත්තර හරියන්නත් ඕන. හැබැයි ඉවරුනාටම බෑ. හරි බලමු මෙහෙම හදලා ළමෙක් ඉන්නවද කියලා. ඕකේ කියන්නේ මෙහෙමයි. දිග 70යි. දිග 70යි. හරි. දිග 70යි. ඔන්න මේ වගේ ගණන් හදන ක්‍රමය මේකයි ඈ. දිග 70යි. දිග 70යි. පළල 14යි. පළල 14යි. හොඳද? අපෙන් අහනවා අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත උපරිම වශයෙන් කොපමණ ප්‍රමාණයක් කැපිය හැකිද? අරය 7යි. අරය 7යි. හරි. මං අරය 7ක් කිව්වට මම මෙහෙම කරනවා. හරි. ඔන්න. අහගන්නකො. අරය 7යිනේ. අරය 7යි නම් මට අඳින්න වෙන්නේ මේ වගේ වෘත්තයක්. මෙහෙම. ඇයි මෙයාගේ විස්කම්භයක් බලන්න එපා. විස්කම්භය 14යිනේ. එහෙනම් අපිට ළමයි මේ පළල පැත්තට කපන්න පුළුවන් එක වෘතයක්. පළල පැත්තට එකයි පුළුවන්. දිග පැත්තට පුළුවන් 14/5. 70යි කියන්නේ 14/5යි. මේ පැත්තට පුළුවන් එකයි. හරි? බලා ගන්න හොඳට. 14 වරක් 5 කීයද? 14 වරක් 5නේ 70. එහෙනම් මේ පැත්තට පුළුවන් වෘත්ත 5ක් කපන්න වෙනවා. පළල පැත්තට එකයි පුළුවන්. එතකොට උඩරිම මේකේ වෘත්ත ගාන කපන්න පුළුවන් 5යි. උඩරිම වෘත්ත ගාන 5යි. 5යි. ඒක ගත්තේ මෙහෙමයි. පළල පැත්තට එකයි, දිග පැත්තට 5යි. 5 වරක් එක 5යි. කොහොමයි ගන්නෙ? ඔයාලට මෙහෙම කඩදාසියක් දුන්නා නම් පළල 28යි. පළල 28යි දුන්නා ඔයාලා හිතන්නේ මෙහෙමයි. 28යි කියන්නේ 14ව 2යිනේ. මේ පැත්තට 2යි මේ පැත්තට 5යි. 5 වරක් 2 10යි. එහෙමයි ගන්නෙ. වර්ගඵලය හොයලා බෙදලා ගත්තොත් වැරදි. වර්ගඵලය හොයලා බෙදලා ගත්තොත් වැරදි. පළල පැත්තට 1යි දිග පැත්තට 5යි. එතන වෘත්ත 5යි කපන්න පුළුවන්. හරිනේ? වෘත්ත 5යි වන්න පුළුවන් ඈ. වෙන ක්‍රම වලට ගත්තොත් උත්තර වරදිනවා. හරි. දැන් අද අපි ආය අලුත් පාඩමකට තමයි යන්න යන්නේ. හරි මේ වැඩ ඉක්මනට ඉවර කරගන්න. හරි. ඕනම රූපය ඇඳගත්තා නම් ලේසියි ඈ. පහළ කැලන ඉතින් මම පහළ කැලන දේවල් ගත්තා. අර ඒ වගේ දෙකක් තිබ්බොත් පෙන්නන්න. ඒක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මට කියන්න බලන්න. හරි. ආපහු කියලා දෙන්නම්. මෙහෙමයි. ඒකේ මෙහෙම තියෙන්නේ. දිග 70යි පළල 14යි. මේ වගේ කඩදාසියක් තියෙනවා.
අරය 7ක් වන වෘත කපන්න ඕන. අරය 7ක් වන වෘත කපනවා නම් අරය 7ක් වන වෘත කපනවා නම් ඔල මේක වර්ගඵලය හොයලා ඉන්නේ මේ වගේ ගණන් වලදී. අරය 7ක් වන වෘතයක් කියන්නේ යා මෙහෙම වෘතයක් ඇන්දොත් අරය 7ක් වෙන්න ඇත්තටම එයාගේ විස්කම්භය 14යි. විස්කම්භය 14. ඒ කියන්නේ හරියටම මේ පළල පැත්තට එක වෘතයයි පුළුවන්. දැන් මේ පැත්තට අපි හිතන්නකො මේ වගේ වෘත කපා ගන්න නම් අපි ඉස්සෙල්ලා මේ වගේ කඩදාසි තීරතුරු කපනවා කියලා. එහෙනම් වල අනිවාර්යෙන් කපනවනේ පළලක් මේ 14යි මොකද? විස්කම්භය 14යිනේ. මෙම 14 කොටු ටිකක් තමයි මෙහෙම කපන්න වෙන්නේ. 14 කොටු ටිකක් කපන්න වෙනවා. ඒ 14 කොටු කැපුවොත් හරියටම 70ක් කියන්නේ 14ව 5යි. හරි? එහෙනම් ඉතින් ඔයාලා බලන්න මේකේ මේ පැත්තට විස්කම්භයව 1යි. 14ව 1යි. 70 තුල 14ව 5යි. 70 තුල 14ව 5යි. උත්තරේ 5 අරක් 1 5යි. හරි? නැත්තම් මෙහෙම ගන්නකො 1යි 2යි 3යි 4යි 5යි පුළුවන්. 5යි පුළුවන්. මේ කැලේ අපත යනවා ඉතින් කරන්න දෙයක් නැහැ. මේ වගේ වෘතයක් අපට කපා ගන්න බෑනේ. මේ වගේ කැලේ ගොඩක් අපත යනවා හතර වටේට. ගියපො දෙන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට මේ වගේ වෘතයක් සම්පූර්ණ එකක් කපන්න බෑනේ. හැබැයි අර වර්ගඵලයේ බෙදුවොත් හොයලා බෙදුවොත් මේ කැලේ වල වෘතයක් හරි භාගයක් හරි එනවා. ඒක වැරදි. හරිනේ? හරි. බැලුවාක 28ක් 28ක් දුන්නා නම් ඔයාලා බලන්න මේ පැත්තට 14ව කීයද? මේ පැත්තට 14ව 2යි. මේ පැත්තට 14ව 5යි. එහෙනම් තමයි 5 2 10යි. එහෙනම් 10ක් පුළුවන්. හරි? 14න් තමයි බෙද බෙදා බලන්න. 14ව 5යි 14ව 1යි. එහෙනම් උත්තරේ 5යි. ගුණ කරලා ගන්න අවසාන. මෙන්න අපිට දැන් පොඩි එකක් දුන්නු නිසා මම මේ ඇන්දේ. ඔක ටිකක් ලොකු එකක් දුන්නා නම් ඇඳෙන්දා ඉන්න බෑනේ. ඒතර ගන්න විදිහ තමයි මම ඔය කිව්වේ. හරි. අරයෙන් බෙද බෙදා මේ විස්කම්භයෙන් බෙද බෙදා බලන්න දෙපැත්තට කීයක් පුළුවන්ද කියලා. දිග පැත්තට නම් 5ක් පුළුවන්. 14ක් නිසා පළල පැත්තට 1යි පුළුවන් මේ ගාන. හරි. එහෙනම් අපි වැඩේට යමු. ලියන්න මාතෘකාව අලුත් පාඩමේ නම ලියන්න බහු අස්ත්‍රවල කෝණ බහු අස්ත්‍රවල කෝණ බහු අස්ත්‍රවල කෝණ බහු අස්ත්‍රවල කෝණ. හරි. ලියන්න අනුමාත්‍රකාව බහු අස්ත්‍ර කියලා. අනුමාත්‍රකාව බහු අස්ත්‍ර. වැදගත් පාඩමක් මේක. මේ ඔක්කොම කතා 9න් ඉවරයි ළමයි. 10 11 දී මේ ගැන කතා කරන්නේ නැහැ. ආය හම්බෙන්නේ සාමාන්‍ය කෙලින් ඈ. වර්ගඵලයේ පාඩම නම් 10 නුත් කතා වෙනවා. මේ පාඩම 9න් ඉවරයි. බහු අස්ත්‍රවල කෝණ පාඩම. හරි. ඉතින් ඊටම වැදගත් පාඩමක් විභාගයට ප්‍රශ්න අහනවා. කෙටි ප්‍රශ්න ගොඩක් අහනවා. හරි. දැන් බහු අස්ත්‍ර කියලා ලියුවානේ. බහු අස්ත්‍රයක් කියන්නේ සරල රේඛා ඛණ්ඩ වලින් වට වෙලා තියෙන සම්වෘත්ත තල රූපයක්. සම්වෘත්තයි. සරල රේඛා ඛණ්ඩ වලින් වට වෙලා තියෙන්නේ. මේ තමයි කුඩාම බහු අස්ත්‍රය. අය මේට වඩා කුඩා බහු අස්ත්‍රයක් නැහැ. ඒක ළමයි හිතයි දන්නේ කුඩයි කියන්නේ වර්ගඵලයෙන් කියලා නෑ. වර්ගඵලයෙන් නෙමෙයි. පාද ගණනින්. කුඩාම පාද ගණනක් තියෙන මෙයාට. මේට වඩා පාද අඩු ගණනක් තියෙන බහු අස්ත්‍ර නැහැ. ඇයි ඒ? පාද දෙකක් ගත්තොත් අපිට මේක සම්වෘත කරන්න බෑනේ. එහෙනම් මෙන්න මේක තමයි කුඩාම බහු අස්ත්‍රය. අවම පාද ගාණක් තියෙන බහු අස්ත්‍රය. හරි. අපි ඔය ඉගෙනගෙන තියෙනවා 7 වසරේදී. ලියමුකෝ මෙහෙම. සරල රේඛා ඛණ්ඩ. සරල රේඛා ඛණ්ඩ බහු අස්ත්‍ර කියලා ඒකට තියාගන්න. සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ
තුනක් හෝ සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි ගණනකින් සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි ගණනකින් සංවෘත වූ සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ ඊට වැඩි ගණනකින් සංවෘත වූ තල රූප බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. තල රූප බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න බහු අස්ත්‍ර ප්‍රධාන කොටස් දෙකකි. බහු අස්ත්‍ර ප්‍රධාන කොටස් දෙකකි. එක උත්තල බහු අස්ත්‍ර. එක උත්තල බහු අස්ත්‍ර. එක උත්තල බහු අස්ත්‍ර. හරි කියලා මේ බහු අස්ත්‍ර තුන අඳගන්න. එක උත්තල බහු අස්ත්‍ර. එක උත්තල බහු අස්ත්‍ර ළමයිට ඉතින් මෙහෙමයි. දැන් අර 7 වසරේනේ උත්තල අවතල කතා කියලා දෙනවා මම දැන් චුට්ටක් මතක් කරලා දෙන්නේ. උත්තල බහු අස්ත්‍ර. හරි. අවතරත් ලියන මොකක්ද කියලා හේතුව බලමු. එක උත්තල බහු අස්ත්‍රට මේ තුන් දෙනා අඳින්න. ඔය තුන් දෙනා අඳින්න. හරි සර්. හරි. එහෙනම් පුතේ ඊළඟට ලියන්න අංක 2 අවතල බහු අස්ත්‍ර. අවතල බහු අස්ත්‍ර. අවතල බහු අස්ත්‍ර. අවතල බහු අස්ත්‍ර. හරි අදින්න එපා චුට්ටක් වෙනස අහගෙන ඉඳලා පස්සේ අදින්න. හරි අවතල බහු අස්ත්‍ර කියලා පොඩ්ඩක් අහගන්න. මේ බලන්න මෙයාලගේ මේ හරි කතාව මේක. හරි කතාව තමයි ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒ දෙක යා කරනවා. කොහෙන් හරි කමක් නැහැ. ඕන තැනකින් යා කරන්න ඔය රේඛාව එළියට ගියේ නැහැ. මෙයාලගේ කොතනින් හරි එක තැනකින් හරි එළියට යනවා. මේ දෙන යා කරොත් එළියට යනවා. ඔය මේකේ කොතනින් යා කරත් එළියට යන්නේ නැහැ. අන්න එහෙනම් මේවට අපි උත්තල කියනවා. එළියට යනවා නම් අවතල කියනවා. හැබැයි ඔහොම කිව්වහම ළමයිට නිකන් පොඩි දැන් ඒක ඇත්තට තේරෙන්නේ නැතුව යනවා. නිසා මේක මතක තියාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. මේ කෝණය තමයි මෙතෙන්ට වැදගත්. අපි මතක තියාගන්න මේ කෝණය.
මේක මොකක්ද කියලා දන්නව ඔයාලා? පරාවර්ත කෝණයක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් අවතල. පරාවර්ත කෝණයක් කියන්නේ 180ට වැඩි කෝණයක්. වට භාගයකට වඩා වැඩිපුර කැරකීමක් තියෙනවා නම් මේ පරාවර්ත. මේ වගේ එහෙම කෝණයක් ඇතුලේ නැහැ. ඇතුලේ නැත්තම් යාලා අනිවාර්යෙන් උත්තර. එහෙම කෝණයක් තියෙන කෙනෙක් හම්බුනොත් එයාට කියන නම තමයි අවතල බහුවස්ත්‍ර. හරිනේ? එහෙනම් දැන් ඔයාලා අවතල බහුවස්ත්‍ර කියලා ලියලා මේ තුන් දෙනා වැඳ ගන්න. මේ කෝණ වලටත් පොඩි මාක් එකක් දාගත්තොත් මතක් වෙයි මොකද්ද මේ කියලා. හරි නේද? හරි. ඔන්න දැන් තමයි අපි වැඩ ටික පටන් ගන්න යන්නේ. ලියන්න අනුමාත්‍රිකාව. හරිනේ? හරි. ලියන්න අනුමාත්‍රිකාවක් බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව සෙවීම. 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 හරි. මේ බලන්න. කවුරු හරි ළමෙක් මට මේකට කතා කරලා කියන්න. මෙයාගේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 180. අංශක 180. අංශක 180යි. මෙයාගේ අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 360යි. මේකේ පාද 3යි. මේකේ පාද 4යි. හරි. දැන් අපි අද කතා කරන්නේ පාද 30ක් ආවා. එයාගේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයන ක්‍රමය. හරිද? හැබැයි මේ දෙක අපි දන්නවා. ඒ නිසා අපි ඒ ක්‍රමේ බලමු. මේක ක්‍රම දෙකකට අපි අද කතා කරනවා. ලියන්නකෝ ඔයාලා ඉස්සරලාම එක ක්‍රමය කියලා. එක ක්‍රමය. අපි ක්‍රම දෙකකට සාකච්ඡා කරනවා. එක ක්‍රමය කියලා ලියන්න ඉස්සරලාම. එක ක්‍රමය. හොඳට අහගෙන ඉන්නයි ඕනේ මේ කරන දේ. මම මේ දෙකේම මෙයාගේ නම් එකතුව 360යි කියලා අපි දන්නවා. ඒත් මම දන්න කෙනෙකුත් මේ වැඩේට ගත්තා වුණා. දෙන්නගේම මැදට ලක්ෂයක් ලකුණු කරා. ලකුණු කරලා මේ ශීර්ෂ ටික ඔය මැදට යා කරනවා. ඉතින් මැද කියන ඕන තැනකින් මේ ලක්ෂ ලකුණු කරගන්න. ඔන්නමයි යා කරා. මේකෙත් මම ඔය ලකුණු කරපු තැනට මේ ශීර්ෂය ආ කරනවා. හරි. හොඳට අහගෙන ඉන්න ඕනේ මේ කරන වැඩේ. දැන්
මේ තියෙන ලක්ෂයක්. මේ තියෙන්නේ ලක්ෂයක් වටා පිහිටි කෝණ. ඒකවල පිළිගන්නවා. මේ තියෙන්නේ ලක්ෂයක්. මේ තියෙන ලක්ෂයක් වටා පිහිටි කෝණ. හරි. මම දැන් මෙතන බලනවා ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා. මේ 1 2 3 4 5යි. ත්‍රිකෝණ පහක් තියෙනවා. එක ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනව නෙමෙයි. එක ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා. පේනවද? එක ත්‍රිකෝණයක කෝණ තුනක් තියෙනවා. ඒ කියන්නේ එක ත්‍රිකෝණයක තියෙනවනේ අංශක 180ක්. එහෙනම් මේ රූපය තුල තියෙනව නේද 180 ගොඩවල් පහක්. 180 ගොඩවල් පහක්. මේක 180යි. මේ කෝණ ටිකත් 180යි. 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 180 පහක් තියෙනවා. එහෙනම් මම කරන්නේ 180 මුලින්ම පහින් ගුණ කරනවා. මේ පහට පොඩි සමානතාවයක් තියෙනවා. මේ බලන්නකො. ත්‍රිකෝණ ගණනක් 5යි. හැබැයි මේකේ පාද ගණනක් 5යි. පාද 8ක් තිබ්බනම් මෙතෙන්ට අනිවාර්යෙන් 8 එන්නේ. ත්‍රිකෝණ 8යි හැදෙන්නේ. ඒක අරකින් බලමු. එහෙනම් මේක තියෙන්නේ 180ව 4යි. 180 වරක් 4. හරිනේ. පාද 4යි නම් ත්‍රිකෝණත් 4යි. ඔන්න හරි. දැන් මම 180 පහින් ගුණ කරොත් ළමයිනේ 180 පහින් ගුණ කරොත් මට මේ පංචාශ්‍රය එකතුව නෙමෙයි ලැබෙන්නේ. මට මේ වැඩිපුර කෝණ පහ ලැබෙනවා. ඒක වල තේරෙනවනේ. මේ 180 කිව්වොත් මෙතන කෝණිකුත් අයිතිනේ. මෙතනත් අයිති, මෙතනත් අයිති, මෙතනත් අයිති, මෙතනත් අයිති. පුළුවන් නම් ඔන්න කවුරු හරි කතා කරලා කියන්න 180 පහෙන් ගුණ කරොත් මෙයාගේ එකතුවට වඩා කීයක් මෙතන වැඩිද? 360ක් වැඩි. ඇයි ඒ? 180 පහක් ගත්තොත් ලක්ෂයක් වටේ පිහිටි කෝණ වැඩිපුර මෙතන ඉන්නවා. එහෙනම් අපි මේකෙන් කරන්නේ 360ක් අඩු කරනවා. ඇයි ඒ 360ක් අඩු කරන්න කියලා හොඳට සිහිය තියාගන්න. 180ව පහක් ගත්තොත් මේ 5 දෙනා වැඩිපුර එනවනේ. මේ 5 දෙනා කියන්නේ 360යි. ඒ 360 අඩු කරනවා. එතකොට මෙයාගේ අපට පුළුවන් එකතුව ලබා ගන්න. එහෙනම් මේකෙනුත් කරන්නේ මේ 4 දෙනා 360යි. 360ක් අඩු කරනවා. අපි බලමු දැන් මේ උත්තරේ හරියයිද කියලා මේ. 180ව 4ක් 720යි. හරි. 720ෙන් 360ක් ගියපුවම උත්තරේ 360යි. එහෙනම් චතුරස්‍රයට 360ක් ආව නේද? නමුත් අපි මෙච්චර අමාරුවෙන් හදන්නේ බය වෙන්න එපා. මම මේ සූත්‍රයක් ගන්න යන්නේ. හරි. එහෙනම් මේ බලන්න. 180 පහෙන් ගුණ කරා 360ක් අඩු කරා. දැන් මම මේකට වඩා පොඩි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. ඍජු කෝණ. ඍජු කෝණ. ඍජු කෝණ. හරි. එහෙම නැත්නම් මම මෙහෙම කරන්නම්. චුට්ටක් ඉන්නකො. මම මේක උඩින් ලියා ගන්නවා ඈ. මේවා මම මේ කියන එක එච්චර අපැහැදිලි වුණත් ගාන හදන සූත්‍රය විතරයි ඕනේ. දැන් මේක ළමයි අපැහැදිලි කරගන්න එපා. 360ක් අඩු කරයි කියලා දන්නවනේ. මේකත් 90ෙන් බෙදෙනවා මේකත් 90ෙන් බෙදෙනවා. මම අංශක 90ක් ගන්නවා එළියට. පොදු සාධකයක් ගන්නවා එළියට. හරි. අංශක 90ක් ගත්ත එළියට. ඒතර 180 90ෙන් බෙදනම 2යි. දෙවරක් 5. 360 90ෙන් බෙදුනම 4යි. ඔය දෙවරක් 5 අඩු කිරීම 4 කියලා ආවනේ. දැන් මෙතන අංශක 90 තියෙනවනේ. ඔය 90 ලියන්න නැතුව මට පුළුවන් ඍජු කෝණ කියලා ලියන්න. එයි ඒ ඍජු කෝණයක් කියන අංශක 90නේ. එහෙනම් මම මොන මෙහෙම ලියනවා. ඍජු කෝණ දැන් මෙතන අපි ලියන්නේ දෙවරක් 5. දෙවරක් 5 අඩු කිරීම මෙතන ලියන්නේ 4. එතකොට ඍජු කෝණ 4යි. ඍජු කෝණ 4ක් ඉන්නනේ 360 එන්නේ. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. තාම මේක හරියට ඔයාලට පැහැදිලි නැහැ. ප්‍රශ්නයක් කරගන්න එපා.
මේක ලියන්නත් එපා. හරි. ඔයාලා මේ රූපය අඳගන්නකො මම කියන්නේ. දැන් 185න් ගුණ කළා 360ක් අඩු කරනවා කියන එක පැහැදිලිනේ. ඒකම තමයි මෙතන තියෙන්නේ. එතකොට ළමයි කොහොම මෙතන 180? මේ තියෙන්නේ. කොහොමද මේ 180ක් කියලා කියන්නේ? එයි මේ ඍජු කෝණ දෙකක්. ඍජු කෝණ දෙකක් 180. මෙතන කොහොමද 360යි කියලා කියන්නේ? ඇයි? ඍජු කෝණ හතරක්. ඍජු කෝණ හතරක් තමයි 360. හරි. මේ රූපයෙන් දා මේ දෙක ලියන්න. හරි. දැන් මම ප්‍රශ්න ටිකක් අහන එකයි. කාලය ගන්න එපා වැඩි ඈ. ඉවරයිද? දැන් බලා ගන්නකො. දැන් බලන්න. මේකේ පාද කීයද? 5යි. පාද 5යි. එහෙනම් ත්‍රිකෝණ 5යි. මට මේ ක්‍රමයට කියන්න ඔයාලා පාද 20ක් තිබ්බොත් පාද 20ක් තිබ්බොත් මට මේ ක්‍රමයට කියන්න. මේ ක්‍රමයට කියන්න පාද 20ක් තිබ්බොත් එක ළමෙක් කවුරුහරි කියන්නේ කොහොමද ලියන්නේ? 180 ගුණ 20 ගුණ කළා 360ක් අඩු. ඔව්. දෙන්නෙක්ව කමන්නේ. හරි. 180 ගුණ කිරීම 20 අඩු කිරීම 360. ඕකෙන් තමයි අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්නේ. ඕක මම යන්නේ මේ ක්‍රමයට කියන්න. මේ ක්‍රමයට කියන්නයි දැම්මයි යන්නේ. මම ලියන්නේ කියනවා විතරයි ඈ. ඍජු කෝණ දෙවරක් ඍජු කෝණ දෙවරක් පහනම් පාද 5යිනේ. මේකේ පාද 20යි. එහෙනම් ඍජු කෝණ දෙවරක් 20 අඩු කිරීම 4යි. පාද 20යි නම් ත්‍රිකෝණක් 20ම තමයි. දෙවරක් 20 අඩු කිරීම 4යි. හරි. මම ඔයාලට කියනවා පාද 11ක් තියෙන කෙනෙකුගේ මේ ක්‍රමයට පාද 11ක් තියෙන කෙනෙකුගේ එකතු හොයන්න මෙහෙමයි. ඍජු කෝණ දෙවරක් 11 අඩු කිරීම 4. පාද 9ක් තියෙන කෙනෙක් කියන්නම් ඍජු කෝණ දෙවරක් 9 අඩු කිරීම 4. ඔයාලට පේනව නේද මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෙයා විතරයි. වෙනස් වෙන්නේ මෙයා විතරයි. 180යි 360යි වෙනස් වෙන්නේ නැහැ. ඒතර 180 තමයි මේ තියෙන්නේ. 360 තමයි මේ තියෙන්නේ. ලියන්න යටින් එහෙනම් මෙහෙම. පාද n ප්‍රමාණයක් ඇති. පාද n ප්‍රමාණයක් ඇති. පාද n ප්‍රමාණයක් ඇති.
බහු අශ්‍රයක පාද n ප්‍රමාණයක් ඇති බහු අශ්‍රයක පාද n ප්‍රමාණයක් ඇති බහු අශ්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව පහත සූත්‍රයෙන් ලැබේ. පහත සූත්‍රයෙන් ලැබේ. නැත්නම් පහත සම්බන්ධයෙන් ලැබේ. කැමති එකක්. පහත සම්බන්ධයෙන් ලැබේ. හරි. බලමුද අපි එහෙනම්. පහත සම්බන්ධයෙන් ලැබේ. ඔන්න බලන්න. පාද 5යි නම් ඍජු කෝණ දෙවරක් පහ අඩු කිරීම 4යි. පාද 8යි නම් ඍජු කෝණ දෙවරක් 8 අඩු කිරීම 4යි. පාද 15යි නම් ත්‍රිකෝණ 15නේ. පාද 15 නම් ඍජු කෝණ දෙවරක් 15 අඩු කිරීම 4. පාද n නම් ඍජු කෝණ දෙවරක් n අඩු කිරීම 4යි. ಗುಣ කිරීම දාන්න ඕනේ නැහැ ඉතින්. දැන් මෙතන නම් ಗುಣ කිරීම ඕන නැත්නම් 25 කියලා හිතනවනේ. දෙවරක් 5 පාද n නම් දෙවරක් n. එහෙනම් ඔන්න ඕක තමයි අපේ පළවෙනි සම්බන්ධය. ඍජු කෝණ 2n ඍණ 4යි. ඍජු කෝණ 2n ඍණ 4යි. ඍජු කෝණ කියන්නේ අංශක 90 ඈ. ඍජු කෝණ 2n ඍණ 4යි. හරි. ඔයාලා මේ තමයි සූත්‍රය ළමයි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු වෙන සූත්‍රය. සාමාන්‍ය පෙළට ගාණක් ආවොත් මෙහෙම හදන්නේ නැහැ. තව ක්‍රමයක් තියෙනවා. තේරුණාද? ඒ ක්‍රමෙ මම ඊළඟට උගන්වනවා. දැන් ඔයාලගේ 9 වසරේ අච්චු පොතේ මේ ක්‍රමයටත් ගණන් තියෙනවා. ඒකයි මේක දෙන්නේ. නමුත් මේකටත් වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඊගවට කතා කරන්නේ. හරි. මේකෙන් අපි ලියාගෙන කොටු කරාද ඔයාලා මේක කොටු කරගන්න. කොටු කරලා මේක එක ගානක් හදලා බලමු. හරි. එක ගානක් හදලා බලමු ලියන්න. කොටු කරනවා පස්සේ කරන්න ලියන්න. පහත එක් එක් බහු අශ්‍රයේ පහත එක් එක් බහු අශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. පහත එක් එක් බහු අශ්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. පහත එක් එක් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. පහත එක් එක් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. හරි. පළවෙනි එක ලියන්න පාද 8යි. පාද 8යි. පාද 8යි. පාද 8යි. හරිනේ? හරි. ලියන්න සම්බන්ධ සූත්‍රය ලියන්න. ඍජු කෝණ 2න් ඍණ 4යි. ඍජු කෝණ 2න් ඍණ 4යි. ඍජු කෝණ 2න් ඍණ 4යි. මාත් දෙකම දැන් අපි එකතු වෙලා හදමු. ඍජු කෝණ 2න් ඍණ 4යි. ඍජු කෝණ කියන්නේ 90යි. 90යි. දෙවරක් n කියන්නේ පාද ගාන 8යි. n කියන්නේ පාද ගාන 8යි. අඩු කිරීම 4යි. 90යි ගුණ කිරීම දෙවරක් 8 16යි. දෙවරක් 8 16යි. 16න් 4ක් 12යි. දෙවරක් 8 16යි. 16න් 4ක් 12යි. 90 වරක් 12. 90 වරක් 12. බිංදුව දැම්මා 12 වරක් 9. 9 වරක් 12. 12 වරක් 9. 108යි. 108යි. උත්තරේ අංශක 1080යි. හරිනේ? පැහැදිලි යටි වැඩි. එච්චර අමාරු නෑ. ඍජු කෝණ කියන 90යි. දෙවරක් පාද 8යි අඩු කිරීම 4යි. දෙවරක් 8 16යි.
16න් 4ක් 12යි. 90 වරක් 12 1080. 90 වරක් 12 1080යි. දැන් ළමයි දන්නවා. දැන් ළමයි හිතේ කියනවා මෙන්න මේ කතාව. මේ 2 කියන්නේ 180නේ. මේ 4 ආවේ කොහෙන්ද? මේ 4 ආවේ අර අංශක 360ක් අඩු කරන්නේ ලක්ෂයක් වටේ කෝණ. අන්න එතනින් තමයි මේ 4 ආවේ. ඒතර 4 කියන්නේ 90 4ක්. හරි 360 අඩු වෙලා තියෙනවා. හරි. හරි. ඊගාව එක පාද 3යි. බලමු. ත්‍රිකෝණයක්නේ. 360 මේ 180 උත්තරෙට එන්න ඕනේ. බලමු මේක කියලා ලියන්න. පාද 3යි. පාද 3යි. බලන්න ගාන හදලා දෙන්න ඉක්මනට. පාද 3යි. පාද 3යි. බලන්න ඉක්මනට හදන්න. අය 10ත් නැහැ 11ත් නැහැ ඔය පාඩම් ඈ. පාද 3යි. හරි සර්. හරි. මම උත්තරේ කියන්නන්නේ. උත්තරේ අපි බලමු මම හදන්නේ නැහැ ඔය ගාන ඈ. ලේසියිනේ. උත්තරේ ඉතින් කියන්න දෙයක්වත් නැහැ නේ. ඔයාලා දන්නවා මේ උත්තරය ආවනම් ගාන හරි කියලා දන්නවා. ත්‍රිකෝණයක්නේ. පාද 3යි. පාද 3යි. හරි. මම හදලා පෙන්නන්නම්. ඍජු කෝණ 2යි n ඍණ 4යි. ඍජු කෝණ 2යි n ඍණ 4යි ඈ. 90 වරක් දෙවරක් 3 අඩු කිරීම 4යි. 90 වරක් දෙවරක් 3 6යි 6න් 4ක් 2යි. 90 වරක් 2 180. හරිනේ 90 වරක් 2 180යි. එහෙනම් මම දැන් ඔයාලට ගණන් ටිකක් දෙනවා. හදන්නයි තියෙන්නේ. හරි. තව දෙවෙනි ක්‍රමයක් තියෙනවා. දෙවෙනි ක්‍රමයට යන්න අපි තව ටිකක් හදලා ඉමු. හරි. පළවෙනි ගාන. පළවෙනි ගාන මේක තුන්වෙනි ගාන කරගමු. ඔයාලා මම කියන එක ඇහෙනවනේ ගැටලුවක් නෑ නේද? හරි. තුන්වෙනි ගාන අපි ගණන් දෙකක් හදුවනේ. තුන්වෙනි ගාන පාද 7යි පාද 12යි පාද 10යි පාද 9යි. බලන්න ඔය ගණන් ටික හදන්න ඉක්මනට. හරි සර්.
හයම හරිද? ඔව් සර් හැදුවා. හරි. චූට්ටක් කාලයක් දෙන්න තව පොඩ්ඩක් ඈ. හරි සර්. හරියට අපි තව චුට්ටකින් උත්තර ටික බලමු. අර අනිත් අයට චුට්ටක් අපි අවස්ථාව දෙමුකෝ බලන්න. අද ඉවර ළමයි හොඳයි. එයාලට ඉන්න පොඩ්ඩක් ඉන්නකෝ නැත්තම් ඔය පහෙන් පස්සේ දෙවෙනි ක්‍රමේ පට කියලා දෙන්න ඕන. ඒක නැත්තම් අභ්‍යාසය දෙන්න තිබ්බ අභ්‍යාසය දෙන්න බෑ. ඊළඟ ක්‍රමෙත් කියලා දෙන්න ඕන. එතකන් චුට්ටක් ඉන්න එහෙනම් ඈ. මේ ටිකට මම උත්තර ටික විතරක් කියන්නම් ප්‍රශ්නයක් නැහැ. බලන්න හදපු ළමයිත් මට උත්තර ටික එවන්නකෝ. මට විතරක් එවන්න. දෙව්මි පස්වෙනි ගානට ආපහු උත්තරේ බලන්න. පස්වෙනි ගානට ආපහු උත්තරේ බලන්න. හරි. අනීෂලා හරි ඈ. එයාලගේ ඔක්කොම හරි. නියත් හරි. කවුද මේ? හරි. වන්දිකත් හරි ඈ. හරිද? අපි උත්තර ටික එහෙනම් බලමු ඉක්මනට. සෙනුලිගෙත් හරි. හරි. උත්තර ටික බලමු අපි ඈ. හරි. පළවෙනි එකට උත්තරේ 900යි. පළවෙනි එක කියන්නේ මෙතන නම් තුන්වෙනි ගාන ඈ. මම දුන්නු පළවෙනි ගාන. අංශක 900යි. ඊළඟ එකට අංශක 1800යි. ඊළඟ එකට අංශක 1440යි. ඊළඟ එක අංශක 1260යි. අංශක 900යි. අංශක 1800යි. අංශක 1440යි. අංශක 1260යි. අය පොඩ්ඩක්වත් අමාරු නෑ ಗುಣ කරගන්න පුළුවන් නම්. තේරුණා නේද? ಗುಣ කරගන්න පුළුවන් නම් අමාරු නෑ. හරි? නිසා මම ඒක බෝඩ් එකේ හදන්නෙත් නෑ. හැදුවොත් වැඩකුත් නෑ ඒකයි. හරි. එහෙනම් ළමයි අපි දැන් දෙවෙනි ක්‍රමයට යමු. ලියන්න දෙක ක්‍රමය. මට ඒකෙමත් එක ගානක් අද කියලා දෙන්න තිබ්බොත් හරි. දෙක ක්‍රමය. අපි ඔය එක ක්‍රමයනේ. දෙක ක්‍රමය. දැන් මම නම් කියන්නේ දෙවෙනි ක්‍රමය තමයි ලේසි. සමහරට ඔයාලට පළවෙනි ක්‍රමයක් ලේසි ඇති. දෙවෙනි ක්‍රමේ ලේසි. පොඩි සිග්නල් අඩු ගතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ නේ. එහෙනම් නැත්තම් කියන්න. හරි. දෙවෙනි ක්‍රමය. බලන්න මේකයි ක්‍රමය ඈ. දෙවෙනි ක්‍රමය. අරක මම ගන්නෙ තමයි මම පළවෙනි ක්‍රමයේදී ගත්තේ මැදනේ. මම දෙවෙනි ක්‍රමයේදී ගන්නේ මොකක්
හරි එක මුල්ලක් ගන්න. කොතන හරි එක මුල්ලක් ගන්නවා. කොතන හරි එක මුල්ලක් ගන්නවා. හරි. අනිත් මුළු ටික ඔක්කොම මෙතෙන්ට යා කරනවා. අනිත් මුළු ඔක්කොම යා කරා. මෙතන නම් එක මුල්ලයිනේ යා වෙන්න තියෙන්නේ. හරි. දැන් මෙතන ත්‍රිකෝණ 3යි. ත්‍රිකෝණ 3යි. ඔයාලා පිළිගන්නවා. ත්‍රිකෝණ 3යි. මෙතන ත්‍රිකෝණ 2යි. හැබැයි මේ 180 තියෙනව නේද? මේ 180 අනිවාර්යෙන් මේ බහුවස්ත්‍ර කෝණ 3ට අදාළයි. අර මැදට කවුරුත් නැහැ. මෙතන ගත්තත් මේ මුල්ල, මෙතන ගත්තත් මේ මුල්ල, මෙතනත් මේ මුල්ලටයි. මේකේ ගත්තත් බහුවස්ත්‍රයේ කට්ටිය විතරයි තියෙන්නේ. මේක ගත්තත් බහුවස්ත්‍රයයි විතරයි. අය මේ ගානේ නම් අඩු කරන්න කතාවක් නැහැ. ඒ මැද කෝණ නැහැනේ. එහෙනම් මේක එකපාර උත්තරේ ලැබෙනවා 180 ගුණවල් 3යි. ඔතනින් උත්තරේ ලැබෙනවා. අඩු කර කර ඉන්න දෙයක් නැහැ. මේක බලන්නකො. 180 ඒවා දෙකයි. බලන්න 300ට එනවද කියලා එනවනේ. ත්‍රිකෝණ දෙකයි. හරිනේ? ත්‍රිකෝණ දෙකයි. මේක ත්‍රිකෝණ 3යි. හැබැයි නමුත් මම දැන් මෙතන පාද බලනවා. පාද 5යි. පාද 5යි. ත්‍රිකෝණ 3යි. පාද 4යි. පාද 4යි. ත්‍රිකෝණ 2යි. මට උත්තරයක් දෙන්න. පාද 20ක් තියෙනවා. පාද 20ක් තියෙනවා. කොහොමද හොයන්නේ? 180 වර 20. කියන්නේ කවන්න. මට අහන්න. 180 ගුණ කිරීම 20. 20න් දෙයක් අඩු කරනවා. 20න් දෙකක් අඩු කරලා 180 ඒ ගණන් ගුණ කරනවා. හරි. 180 ගුණ කිරීම 18. 20 ගන්න බැහැ නම් මෙතන පාද 5යි නම් පහම ගත්තේ නෑ. ඒ අනිත් ක්‍රම. ක්‍රම දෙක පටල ගන්න එපා. මේක තමයි ලේසි ක්‍රමය. පාද 4යි නම් 180ව 2යි. මට ගන්න පාද 10ක් තියෙනවා. මට උත්තරේ ගන්න ක්‍රමය විතරයි නෑ. පාද 10ක් තියෙනවා නම් ඔයාලා කොහොමද ගන්නේ? 180 වරක් 8. 180 ගුණ කිරීම 8. 180 ගුණ කිරීම 8. ඕක තමයි ක්‍රමය. පැහැදිලිද? හැම වෙලාවකම පළවෙනි ක්‍රමේ පාද ගානයි ත්‍රිකෝණ ගානයි සමානයි. තේරුණාද? හැබැයි දෙවෙනි ක්‍රමේදී පාද ගණන 20 නම් ත්‍රිකෝණ 18යි නේ. පාද ගණන 5යි නම් ත්‍රිකෝණ 3යි. ඒ සූත්‍ර දෙක විතරයි ඕනේ. මේ කතාව ඕනෙත් නෑ හරියට. හරි. ඔයාලා මේක ඇදලා ඉක්මනට මේක ලියාගන්න. ඉක්මනට ලියාගන්න. මේකත් අපි දාමුකෝ නිකන්. මේ පහඩු කිරීම දෙකයි. මේ පහ කියන්නේ පාද ඈ. මේ ත්‍රිකෝණ පහ කියන්නේ පාද. පහෙන් දෙකක් අඩු කරපුවම 3 ලැබෙනවා. හරි. මම හිතන්නේ ළමයි ටිකක් ඉක්මනට ඉවර කරලා ඇති වැඩේ නේ. 180 වරක් 3 180යි පහඩු කිරීම දෙක. හරි සර්. හරි. එහෙනම් දැන් මෙහෙම බලන්න. හරි සර්. ලියන්න යටින් පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක
පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව පහත සූත්‍රයෙන් ලැබේ නැත්නම් පහත සම්බන්ධයෙන් ලැබේ. අභ්‍යන්තර කෝණවල එකතුව පහත සම්බන්ධයෙන් ලැබේ. ඔන්න ලේසිම සම්බන්ධය බලන්න. පාද 5යි නම් ත්‍රිකෝණ 3යි. දෙකක්නේ අඩු වෙන්නේ. පාද 20යි නම් ත්‍රිකෝණ 18යි. දෙකයිනේ අඩු වෙන්නේ. පාද n නම් ත්‍රිකෝණ ගණනට දෙකක් අඩු වෙනවා. n වෙන 2යි. ඕක තමයි ලේසිම සම්බන්ධය. 180යි n වෙන 2යි. 180යි n වෙන 2යි. ලියලා කොටු කරගන්න. හරි. ලියලා කොටු කරගන්න. හරි නේද? දැන් ඔයාලා කර ගිය සතියේ පැය මට මේ ගිය සතියෙම කරන්න බැරි වුණා. අපි ඒක මේ සතියවත් බලමු ඈ. හරි. එහෙනම් අදට අපේ වැඩ ටික ඉවරයි. මේවා අමතක කරන්න එපා. මේවා අමතක කරොත් තමයි අපිට ආයෙ ඉගෙන ගන්න අවුරුද්දක් නැහැ ඈ. මේවා ඉතාම වැදගත් 9 වසරෙන් ඉවරයි. මේවා 10 11 මේවා නැහැ. හරි. එහෙනම් අපිට අදට අපේ වැඩ ටික ඉවරයි. ඔයාලට පුළුවන් මේ පාඩමෙන් පළවෙනි අභ්‍යාසය කරන්න ඕන පුළුවන් දැන් ඈ. හරි. ආයෙ පුළුවන්. මම විස්තර ටික දාන්නම්. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. බෝවන් සර්.